समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා අනඤ්ඤ සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණාති සද්ධාවන්ත පින්තුනි අද දවසේ ඕස්ට්‍රේලියාවේ පදිංචි බාලසූරිය පවුලේ සියලු දෙනාමත් ඒ වගේම නුගේගොඩ වෙසෙන බාලසූරිය පවුලේ සියලු දෙනාමත් එකතු වෙලා අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අද මේ බඳු ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට මේ පින්තුන් අදහස් කළේ මැයි මාස 14 වෙනි දින උපන් දිනය සමනන ලද විනුද්ධි බාලසූරිය දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ධර්මාවබෝධය ලැබමින් සංසාර දුකින් ඉක්මනින් අත් මිදීමට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම දෙමව්පියන් වන විමල් සහ තිලකා බාලසූරිය ඒ මව්පියන්ටත් ඒ වගේම සෝමා මඩවල සහ පියදාස යන ඒ මව්පියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද සෝයා පවුලේ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් සම්බන්ධ වූ සහයෝගය දැක් වූ සියලු දෙනාටම සියලු යහපත ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනවා. ඉතින් දුලානි මහත්මිය අපට කල් වේලා ඇතිව කතා කරලා මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ මහත්මයාත් ඒ වගේම පවුලේ සියලු දෙනා අසල්වාසීන් හිතවතුන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද දවසේ බොහොම ඕනකමින් ගෞරවයෙන් මේ පින්කම සිද්ධ කරා. විශේෂයෙන්ම අද ධර්ම දේශනාව සඳහා කවර මාතෘකාවක් අපි යොදා ගන්නවද කියලා සාකච්ඡා කරපු අවස්ථාවේ ජනක මහත්මයා අපට මාතෘකා කීපයක් එහෙම නැත්නම් කරුණු කිහිපයක් සිහිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම මේ කාලවකවානුවේ මේ ඇතිවෙමින් පවතින වාතාවරණය මේ ලෝකයේහි අවසානයේහි ආරම්භයක්ද කියන කාරණයක් ඒ වගේම මිනිස්යාගේ ඇතිවීම පැවතීම සහ
අවසානය කෙසේ සිදු වෙනවාද කියන කාරණා මූලික කොටගෙන දහමෙහි සඳහන් වෙන කරුණු ගොනු කරලා අද ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ඒ වගේම ගිහි ජීවිතයක ඉඳගෙන ගුණධම් වඩලා යම් කිසි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් ද ඒ සඳහා අවකාශ සලස්වා ගන්නේ කොහොමද කියන මේ කාරණා සිහිපත් කරලා තිබුණා. ඉතින් මේවා වෙනත් මාතෘකා අවසාන කාරණා දෙක එකට අරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි අදහස් කළේ මේ ලෝකයේ තුල මේ සිදුවෙමින් පවතින දේවල් දිහා බැලුවහම මේ සිදුවෙමින් පවතින්නේ මේ ආරම්භ වෙමින් පවතින්නේ මේ ලෝකයේහි අවසානයේද කියන කාරණයත් ඒ වගේම කොහොමද මනුෂ්‍ය සංහතියෙහි ආරම්භය පැවැත්ම සහ අවසානය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන කාරණයත් මූලික කොටගෙන අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අපි අදහස් කළේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේහි සඳහන් වෙන දේශනා පාඩය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණ. ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණ. මහණෙනි තමන් සරණ කොටගෙන තමන් පිහිට කොටගෙන වාසය කරන්න. වෙනත් කෙනෙක් සරණ කොටගෙන වෙනත් කෙනෙක් පිහිට කොටගෙන වාසය නොකරන්න. ඒ වගේම ධර්මය පිහිට කොටගෙන ධර්මයේ සරණ කොටගෙන වාසය කරන්න අන් දෙයක් සරණ කොටගෙන පිහිට කොටගෙන නොවේයි කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේහි ආරම්භයේදීම භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ කියන්නේ තමන්ට තමන්ගේ පිහිට ධර්මයේහි පිහිට පමණයි වෙනත් කෙනෙකුගේ පිහිටක් වෙනත් කෙනෙකුගේ සරණක් අපේක්ෂා කරන්න බැහැ කියන්නේ. දැන් මේ කාරණේ මෙහෙම සිහිපත් කරනකොටම කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ධර්මයේ සරණ යන්නේ සංඝ රත්නයේ සරණ යන්නේ එහි පිහිටක් නැද්ද කියලා. එතකොට මෙතන සරණ කරගන්නවා පිහිට කරගන්නවා කියලා කියන්නේ අපට මේ ලෝකයේහි උපකාරක වස්තුන් හැටියට උපකාරක පුද්ගලයන් හැටියට හඳුනාගෙන කටයුතු කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළ ලෝකයාගේ දහම් ඇස පාදන ශාස්ත්‍රුන් වහන්සේ හැටියට අපි පිළිගන්නවා. උන්වහන්සේ දේශනා කරන ඒ ධර්මය අපි ඒ සඳහා ගුරු කොට මාර්ගෝපදේශ කොට සලකනවා. ඒ අනුව පවතින ආර්ය සංඝ රත්නය අපේ පූර්වාදර්ශය හැටියට අපි තියාගෙන කටයුතු කරනවා කියන එකයි බුදුන් සරණ යනවා දහම් සරණ යනවා සංඝුන් සරණ යනවා කියන මේ කාරණාවෙහි හැබෑ අර්ථය වේ. එතකොට බුදුරජාණන් වහන්සේට අපි ප්‍රඥාව අවදි කරගත්තේ නැතිනම් අපි ලෝක ස්වභාවයේ තේරුම් ගත්තේ නැතිනම් ප්‍රඥා හීන මෝහයෙන් මනස වැසුණු කෙලෙස් ධර්ම වලින් මනස ව්‍යාකූල වුණු පුද්ගලයෙක්ව සසර දුකින් එතර කරන්න බුදුරජාණන් වහන්සේගේ ශක්තියෙන් පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ ලෝකය අවබෝධ කරගෙන දේශනා කරන ගැඹුරු ධහම ලෝකයේ පිළිබඳ යථාර්ථය අපි අවබෝධ කරගත යුත්තේ අපි අපගේ ප්‍රඥාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ ඒ සඳහා මඟ පෙන්වීම පමණයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. මහණෙනි තමන් සරණ කොටගෙන තමන් පිහිට කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ කොටගෙන ධර්මයේ පිහිට කොටගෙන වාසය කරන්න. වෙනත් පුද්ගලයෙකුට අපේ ජීවිතයට සරණ වෙන්න පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ප්‍රඥාව තියෙන ප්‍රමාණයට අපි ධර්මයේ හැසිරෙන ප්‍රමාණයට තමයි බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයෙකුට අපට මඟ පෙන්වීමක් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ විසින් හෝ භික්ෂුන් වහන්සේලා විසින් හෝ ලබා දෙන මාර්ගදර්ශනය අරගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට වෙන්නේ තමන් විසින්ම. ඒක වෙන කෙනෙකුට තමන් වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යයක් නොවේ කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ එහිදී විමසනවා මහණෙනි කොහොමද තමන් පිහිට කොටගෙන තමන් සරණ කොටගෙන ධර්මයේ පිහිට කොටගෙන ධර්මයේ සරණ කොටගෙන වාසය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
එතනදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඉන්න අදහස් කෙරෙන්නේ තමන්ට උරුම ක්ෂේත්‍රය තුල තමන්ගේ පිය පරපුරෙන් තමන්ට උරුම වූ දායාද වූ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි තමන් හැසිරිය යුතුයි කියන කාරණය. ඒතර තමන්ගේ පිය උරුමය කියලා කියන්නේ මොකක්ද? තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ භික්ෂුන් වහන්සේලාට නිසා භික්ෂුන් වහන්සේලාගේ පිය උරුමේ හැටියට ශාස්ත්‍ර උරුමයයි සලකන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උරුමය. බුදුරජාණන් වහන්සේගේ උරුමය කියන්නේ කුමක්ද? සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය පුහුණු කරන්න. එය තමයි තමන්ගේ ක්ෂේත්‍රය. එය තමයි තමන් විසින් කළ යුතු දේ. එය තමයි තමන්ගේ පිය උරුමයෙන් තමන්ට උරුම වුණු දේ. ඒ තුල තමන් පුරුදු පුහුණු වෙනවා නම් තමන් පිහිට කොටගෙන ධර්මයේ පිහිට කොටගෙන තමන්ට සරණක් කරගන්නට පුළුවන් කියන කාරණය බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරනවා. මෙන්න මේ කාරණය වඩා තහවුරු කරන්නට බුදුරජාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් සිහිපත් කරනවා. මේ ලෝකයේහි කොහොමද ඊතා උසස් මට්ටමින් මිනිසුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය පැවතිලා මිනිස්සු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පැවතිලා ඒ තමන්ගේ පිය උරුමයෙන් ලැබුණු ධර්මතා තුළ තමන් හරියට සුරක්ෂිත නොවුණු නිසා තමන් පිහිට කොටගෙන ධර්මයේ පිහිට කොටගෙන කටයුතු නොකිරීමේ හේතුව නිසා මනුෂ්‍ය වර්ගයා ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරිහිලා ධර්මයෙන් පිරිහිලා අවසානයේ මේ සමස්ත මනුෂ්‍ය සංහතියේම සම්පූර්ණ විනාශය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව මේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී දේශනා කරනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි පෙර සිදු වූ දෙයක් මම නුඹලාට පැහැදිලි කරන්නම්. අතීතයේහි බොහෝ අතීතයේහි මේ මනුෂ්‍ය ලෝකය බොහෝම දීර්ඝායු සම්පන්නව තිබුණා. මිනිස්සු දස කුසල ධර්මයන් ප්‍රගුණ කරනකොට ධර්මය අසුරු කරනකොට ඒ හේතුව නිසා මිනිස්සු බොහෝම දීර්ඝායුෂ්ක මිනිස්සෙයින් හැටියට ජීවත් වුණා. එතකොට එක් කලෙක අවුරුදු 80000ක් ආයුෂ තිබුණා මිනිසුන්ට. ඒ අවුරුදු 80000ක් ආයු ඇති කාලෙහි එතකොට අද කාලේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 100කටත් අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කතාව ආරම්භ කරන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000ක් පමණ දීර්ඝ ආයුෂ්ක මිනිසුන් ජීවත් වෙච්ච කාලවකවානුව පාදක කොටගෙන. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එකල්හි එක්තරා සක්විති රජ කෙනෙක් ලෝ පහළ වුණා දල්හනේමි කියලා. ඒ දල්හනේමි රජුට ඒ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය පහළ වුණාට පස්සේ චක්‍ර රත්නය පහළ වුණාට පස්සේ ඒ චක්‍ර රත්නය ධර්මයෙන් පාලනය කොටගෙන සමස්ත පෘථුවියම මොහොත සීමා කොට ඇති සමස්ත පෘථුවියේ සියලු ජනපද ඒ චක්‍රවර්ති රජුගේ අනසක මත රාජ්‍ය කරන්නට පටන් ගත්තා දස රාජ ධර්මය පදනම් කොටගෙන. ඒතර දස රාජ ධර්මයේ තුල පවතින්නේ මනුෂ්‍ය වර්ගයාගේ රැකවරණයත් සතාසිව්පාවාගේ රැකවරණයත් ගහකොළවල පරිසරයේ රැකවරණයත් මේ සියල්ලකෙහිම භාරකරුවා තමන්ය කියන කාරණය තේරුම් අරගෙන අනුන් මැඩපවත්වන්නට නොවේ අනුන් යටපත් කරන්නට නෙමේ අනුන් රකින්නට තමන් මේ ලෝකෙහි පහළ වෙලා ඉන්නේ කියන තමන්ගේ රාජ්‍ය ධර්මය නිවැරදිව තේරුම් අරගෙන ඒ ධර්මයේ මත පිහිටලා සක්විති රජ කෙනෙක් ධර්මයෙන්ම රාජ්‍ය විචාරයි. එතකොට එහෙම රජකම් කරනකොට ඒ චක්‍රවර්ති රජුරවන්ට යම්කිසි 이르දි බලයක් තියෙනවා. අර චක්‍ර රත්නයේහි බලයෙන් ඒ සක්විති රජු මේ පෘථුවිය මුළුල්ලෙහිම සැරිසරමින් ඒ රාජ්‍යයන්ට ගිහිල්ලා ඒ රටවල් පාලනය කරන ඒ රජවරුන්ට අනුශාසනා කරනවා පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටලා දැහැමින් සෙමින් රාජ්‍ය විචාරණ හැටියට. එතකොට ඒ අනුශාසනාවම ඔවුන් මුදුනින් පිළිගෙන අර චක්‍රවර්ති රජුගේ ප්‍රාන්ත රාජ්‍යයක් හැටියට චක්‍රවර්ති රජුම මූලික කොටගෙන චක්‍රවර්ති රජුම ගුරු කොටගෙන එතුමන් විසින් පෙන්වා දෙන ඒ ධර්ම මාර්ගයේ අනුවම තම තමන්ගේ රාජ්‍යයන් පාලනය කරනවා. එතකොට ඒ අවශේෂ ප්‍රදේශ රාජ්‍යයන් ඒ රජවරුන් විසින්ම පාලනය කරනවා. හැබැයි චක්‍රවර්ති රජු තමයි ඒ සියලුම රාජ්‍යයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ
තමන්ගේ 이르දි බලය සහ චක්‍ර රත්නයේහි ආනුභාවයෙන් ඒ තන 이르දියෙන් ගමන් කරමින් ඒ සියලු රජවරුන්ට පංචශීල ප්‍රතිපත්තිය මත පිහිටා රාජ්‍ය විචාරන්නට, මනුෂ්‍ය වර්ගයා රකින්නට, සත්ව වර්ගයා රකින්නට, පරිසරය රකින්නට කොහොමද රජෙක් විසින් රාජ ධර්මයේ පිහිටා ක්‍රියා කළ යුත්තේ කියලා අනුශාසනා කරනවා. මේ විදිහට ඒ දල්හනේමි චක්‍රවර්ති රජු අභාවයට ගිය තැන අර චක්‍ර රත්නයත් අහෝසි වෙනවා. ඊළඟට එතුමන්ගේ පුතණුවන් අර දසරාජ ධර්මයේහි යලිත් වතාවක් පිහිටිය යුතුයි. එහෙම නැත්නම් අර පියාගෙන් පුතාට මේ චක්‍රවර්ති රාජ්‍ය උරුම වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි මෙහිදී දේශනා කරන්නේ මහණෙනි තමන් පිහිට කොට තමන් සරණ කොට ධර්මයේ පිහිට කොට ධර්මයේ සරණ කොට පවතින මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ තව කෙනෙක්ව ආරක්ෂා කරන්න තව කෙනෙකුට යම් බලයක් ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සියල්ල තමන් විසින්ම ගොඩනගා ගත යුතුයි. ඉතින් ඒකට උදාහරණයේ හැටියටයි මේ කාරණා පැහැදිලි කරන්නේ. ඉතින් මෙතනදිත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සක්විති රජකම දහලන්නේ රජුරුවන්ගෙන් තමන්ගේ පුතණුවන්ට හිමි වෙන්නේ නැහැ. පුතණුවන්ට මේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත් අවශ්‍ය නම් ඔහුත් අර දසරාජ ධර්මයන්හි පිහිටලා ධර්මයේ මත තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඒ දසරාජ ධර්ම ප්‍රතිපදාවන් නැවත නැවත පුහුණු කරනකොට අෂ්ටාංග සීල දස සීල ආදී සමාදන් වෙමින් කටයුතු කරනකොට ඔහුගේ සාංශාරික පුණ්‍ය ශක්තිය සහ ප්‍රතිපදාව මත තමයි අර චක්‍ර රත්නය පහළ වෙලා ඔහුටත් සක්විති රජකම ලැබෙන්නේ. එතකොට දල්හණිය මේ රජුරුවන්ගේ පුතණුවන් තමන්ගේ අමාත්‍යවරුන්ගෙන් පුරෝහිතයන්ගෙන් දස රාජ ධර්මයන් මොනවද දස සක්විතිවත් මොනවද කියලා අහලා දැනගෙන ඒවා අනුව පිහිටලා කාලයක් ඒ දස සක්විතිවත් එහෙම නැත්නම් ඒ චක්‍රවර්ති රාජ ධර්මයේ මත තමන් පිහිටලා කටයුතු කරනකොට කාලයාගේ ඇවෑමෙන් එක් දිනක් අර චක්‍ර රත්නයේ ඇතුළු ඒ සක්විති රජකමට අවශ්‍ය ධර්මතා පහළ වුණා. එතෙන් පටන් ඒ දෙවනි රජුරුවොත් එහෙම නැත්නම් දල්හනේමි රජුරන්ගේ පුතණුවනුත් දසරාජ ධර්මයේ සහ චක්‍රවර්ති රාජ්‍ය ධර්මයන්හි පිහිටලා පංචශීල ප්‍රතිපදාවෙන් සියලු රාජ්‍යයන්ට අනුශාසනා කරමින් ධර්මයේහිම පිහිටලා ධර්මයේ මතම මනුෂ්‍ය වර්ගයාත් සත්ව වර්ගයාත් සමස්ත පරිසරයත් ආරක්ෂා කරමින් ධර්මයේ තුලින් ලෝකේ පාලනය කරනවා. ඊට පස්සේ ඒ රජුරුවන්ගේ පුතණුවන්ටත් ඒ විදිහටම පියාගෙන් උරුම වෙන්නේ නැහැ. නමුත් ඔහුත් අර පුරෝහිතයන්ගෙන් අහලා විමසලා දස සක්විතිවත් අනුගමනය කරලා ඔහුත් සක්විති රාජ්‍ය ලබනවා. මේ විදිහට අනුපිළිවෙලින් රජවරු 7 දෙනෙක් දක්වා අනුක්‍රමයෙන් පියාගෙන් පුතාට ඒ චක්‍රවර්ති රාජ්‍ය උරුම නොවුනත් ඒ හැම රජ කෙනෙක් විසින්ම තමන් විසින්ම ධර්මයේ පිහිටලා කටයුතු කරලා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් උරුම කොටගෙන මනවින් රාජ්‍ය විචාරනවා. 8 වෙනි රජුරුව පහළ වුණාට පස්සේ ඒ 8 වෙනි රජුරුවත් අර පුරෝහිතයින්ගෙන් අමාත්‍යවරුන්ගෙන් විමසනවා සක්විති පදවිය ලබන්නට කුමක් කළ යුතුද? ඊට පස්සේ ඒ අය දස සක්විතිවත් සහ දස රාජ ධර්මයන් පැහැදිලි කරලා කියා දෙනවා. ඔහු ඒව අහලා ඒ සියල්ලක්ම ඉටු කරනවා. එක් කාරණයක් අතපහු කරනවා. කුමක්ද අතපසු කරන්නේ? දිලින්දන්ට ව්‍යාපාර කරන්නට, ඒ වගේම කෘෂි කර්මාන්තය කරන්නට, ජීවනෝපාය සඳහා යම්කිසි ශිල්පයක් පවත්වා ගන්නට ධනය දීම එක චක්‍රවර්ති රාජ්‍ය ප්‍රතිපදාවක් හැටියට පවත්වාගෙන ආවා. ඒ කියන්නේ දිලින්දන්ට යම්කිසි මුදලක් දීලා ඒ අය හැමදාම දිලින්දන් මට්ටමේ පෝෂණය කිරීමක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒ අසරණයින්ගේ අසරණ භාවය නඩත්තු කිරීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අසරණ පුද්ගලයා සොයාගෙන ඒ පුද්ගලයාට ධනය දෙනවා. කුමක් සඳහාද? එක්කෝ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න, එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැත්නම් කෘෂි කර්මාන්තය ආරම්භ කරන්න, කවර හෝ කාරණයකින් ධනෝපායනය සඳහා ඔහුට තියෙන සුදුසුකම්, ඔහුට තියෙන හැකියාවන් මත කොහොමද ජීවනෝපාය පවත්වා ගන්නේ කියලා යම්කිසි මාර්ගෝපදේශයක් ලබා දීලා ඔවුන්ට ධනය ලබා දෙනවා. ඒ ආකාරයෙන් ක්‍රියා කරනවා. හැබැයි මේ රජුරු අනිත් සියල්ලම කළා අර දිලින්දන් සොයලා බලලා ඒ අයට ධනය දීම සිද්ධ කළේ නැහැ. ඒ සිද්ධ නොකරපු නිසා කාලයක් යනකොට අර දිලිදු පුද්ගලයන්ට දිවි පවත්වන්නට
අවස්ථාවක් එහෙම නැත්නම් හැකියාවක් නැතිව ජීවිතේ පවත්වන්නට අවශ්‍ය සම්පත් නැතිකම නිසා එක්තරා දිලිඳු පුද්ගලයෙක් Tamanගේ දිවි පැවැත්වීම සඳහා අන්සතු දෙයක් සොරා ගන්නට කල්පනා කළා. එහෙම සොරාගත්තට පස්සේ අනිත් මිනිස්සු මේ කාරණේ දැනගෙන රජුරවන්ට ගිහිල්ලා කිව්වා රජතුමනි මෙන්න අසවල් පුද්ගලයා අසවලාගේ දේ සොරාගත්තාය කියලා. ඊට පස්සේ රජුරෝ මේ පුද්ගලයාව ගෙන්නුවා. ගෙන්නලා රාජසභාව ඉදිරියේ ඇහුවා ඔබ අසවල් පුද්ගලයාගෙන් මෙනම් දෙයක් සොරකම් කළාය කියන්නේ සැබෑවක්. ඔව් ස්වාමීනි මම සොරකමක් කළා කියලා ඔහු පිළිගත්තා. ඊට පස්සේ රජුරෝ ඇහුවා ඔබ මේ බඳු නොමනා ක්‍රියාවක් කළේ කුමක් නිසාද? ඇයි ඔබ අන්සතු දෙයක් සොරාගත්තේ? පස්සේ මේ පුරුෂයා කියනවා ස්වාමීනි මම දිලින්දෙක් මට ජීවිතේ පවත්වන්නට විදිහක් නැහැ. ඒ නිසා මට අමුදරුවන් පෝෂණය කරගන්නට වෙන ක්‍රමයක් නැති නිසායි ස්වාමීනි මං අන්සතු දේ මේ විදිහට නොදුන් දේ සොරාගත්තේ කියලා ඔහු කාරණේ පැහැදිලි කළා. පස්සේ රජුරුව කිව්වා මීට පස්සේ කවදාවත් සොරකම් කරන්න එපා. සොරකම් කිරීම සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ අදපටන් සීලේහි පිහිටන්න, ගුණේහි පිහිටන්න. මම ඔබට ධනෙ දෙන්නම්. ඒ ධනෙ අරගෙන ගිහිල්ලා ඔබ සුදුසු ව්‍යාපාරයක් කරලා ඔබේ අමුදරුවන් පෝෂණය කරන්නට කියලා අර පුද්ගලයාට ධනෙ දුන්නා. ඒ පුද්ගලයාට ධනෙ දීලා පිටත් කළාට පස්සේ තවත් දිලිඳු පුද්ගලයෙක් අසරණ පුද්ගලයෙක් සොරකමක් කළා. ඒ පුද්ගලයාත් ගෙනල්ලා විමසුවාට පස්සේ ඔහු සොරකම් කළ බව පිළිගත්තා. ඇයිද සොරකම් කළේ කියලා අහුවෙන් පස්සේ අමුදරුවන් පෝෂණය කරන්න ක්‍රමයක් නැති නිසායි කියලා කිව්වා. රජුරෝ ඔහුටත් මුදල් දීලා පිටත් කළා. මෙහෙම 3-4 දිනක්ම සොරකම් කරනකොට ඔවුන් කැඳවලා රාජසභාවේ කරුණු විමසලා ඒ අයට මුදල් දීලා පිටත් කළාට පස්සේ රටේ එක්තරා රාවයක් යන්නට පටන් ගත්තා. සොරකම් කරන අයට රජුරෝ මුදල් දෙනවයි කියලා. මේ ආරංචිය රට පුරා ව්‍යාප්ත වෙනකොට අර දිලිඳු මිනිස්සු වැඩියෙන් හොරකම් කරන්නට පෙළඹුණා. මේ తত্ত্বය උත්සන්න වෙනකොට රජුරුව කල්පනා කළා මේ විදිහට මෙහෙම ගියොත් එන්නම හොරු වැඩිවීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සඳහා වෙනත් පිළියමක් යෙදිය යුතුයි. ඊට පස්සේ එක් දිනක් තවත් පුද්ගලයෙක් හොරකම් කරාය කියලා අල්ලගෙන ආවා. රාජසභාවට ගෙනාවට පස්සේ රජුරුව ඔහුගෙන් විමසනවා ඔබ ඇයිද සොරකම් කළේ? ඔබ සොරකමක් කළාද? ඔව් ස්වාමීනි මම සොරකමක් කළා. ඇයිද සොරකම් කළේ? මට අමුදරුවන් පෝෂණය කරගන්නට විදිහක් නැති නිසායි කියලා කිව්වා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා දැන් මොවුන්ට මේ විදිහට ධනෙ දෙන්නට ගියොත් දිගින් දිගටම හොරකම ව්‍යාප්ත වෙනවා. ඒ නිසා වහාම මොහු අත් බැඳලා වදබෙර ගහමින් මන්සන්දියට කැඳවාගෙන ගිහිල්ලා අසවල් තැනට ගිහිල්ලා හිස ගසා දාන්නට කියලා නියම කළා. ඒ විදිහට මේ තැනත්තා සොරකම් කළ කෙනෙක්ගේ අපරාධ කළ කෙනෙක්ගේ පාපකාරයෙක් කියන බව රටේ ප්‍රසිද්ධ කරලා මන්සන්දියට මේ තැනත්තා වද බෙර ගහමින් අරගෙන ගිහිල්ලා හිස ගසා දැම්මා. මේක මුළු රට පුරාම ආරංචිය ව්‍යාප්ත වුණා. දැන් රජතුමා හොරකම් කරන අයට මුදල් දෙන්නේ නැහැ. හිස ගසා දාලා මරණයටපත් කරනවායි කියලා. නමුත් දැන් අර දිලින්දන්ට ජීවත් වෙන්නට ක්‍රමයක් රජුරුව සැකසුවේ නැහැ. ඒ මූල කාරණේට පිළියම් යෙදුවේ නැහැ. දැන් අර ප්‍රතිඵලය යට කරන්නට තමයි දැන් මේ උත්සාහ කරන්නේ. දැන් බුදුදහමේ කියනවානේ හේතුව සොයලා ඒ හේතුව නැති කරනවා විනා ඵලය යට කරන්නට ඇබ ගැහුවයි කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපේ අර සිංහල ජනවහරේ තියෙන්නේ හිසේ යම්මට කොට්ටේ මාරු කළයි කියලා. එතකොට අමාරුව තියෙන්නේ ඔළුවේ මාරු කරන්නේ කොට්ටේ. ඒකෙන් අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තව ඔයිටත් වඩා හොඳ උපමා සිංහල භාෂාවේ තියෙනවා. එතකොට ඒ කුමක්ද කියන්නේ හැම එකකින්ම මූල හේතුව හොයලා ඒකට පිළියම් යෙදුවේ නැත්නම් ප්‍රශ්නයක් විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලත් උපමාවකින් දේශනා කරනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝ පිරොක්ඛෝ පුනරේව රූහති. ගහේ මුදුන් මුල හොඳට ශක්තිමත්ව තියෙද්දි ගහේ අතු ටික විතරක් කපලා දැම්මයි කියලා ගහ විනාශ කරන්න බෑ. අර මුදුන් මුලෙන් සාරය උරා ගන්න තාක් ගහ නැවත නැවත අතුපතර දා ලියලනවා. ඒ වගේ මූල හේතුව හොයන්නේ නැතිව අවශේෂ කාරණා මැඩපවත්වන්නට උත්සාහ කළාට රටක හෝ සමාජයක හෝ ජීවිතයක හෝ සසර ගමනේ හෝ මනස පිළිබඳව හෝ
ගැටලු निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ හැම විටම එහි මූල හේතුව හඳුනාගෙන පිළියම් කළ යුතුයි කියලා දේශනා කරනවා. නමුත් දැන් මේ රජතුමා අර අවශේෂ සක්විතිවත් පිළිපැද්දට මේ දිලින්දන්ට ජීවත් වීම සඳහා යම්කිසි ධනෝපායන ක්‍රමයක් නිර්මාණය කරගන්නට ප්‍රාග්ධනයක් සපයනවා කියන මේ මූල කාරණය සම්පාදනය කළේ නැහැ. මිනිසුන් සොරකම් කරන්න පටන් ගත්තහමත් ඒකට පිළියමක් යෙදුවේ නැහැ. తాවකාලික පිළියම් යෙදුවා. ඒන් හොරකම වැඩි වුණා. මේක මැඩ පවත්වන්නට දැන් මේ රජුරෝ ඊළඟට ගත්ත ක්‍රියාමාර්ගය තමයි එහෙමනම් ඔවුන් ඝාතනය කරන්න ඕනේ. එතකොට බියවැද්දුවෙන් පස්සේ භයටපත් වුණෙන් පස්සේ අන් අය හොරකම් කිරීම නවත්තයි. නමුත් හොරකම් කිරීම නැවැත්වීම නෙමෙයි සිද්ධ වුනේ. මිනිස්සුන්ට ආරංචි වුණා දැන් හොරකම් කළාම රජුරෝ මුදල් දෙන්නේ නැහැ. හිස ගසා දානවා. මේක ආරංචි වුණාට පස්සේ මිනිස්සු කල්පනා කළා හොරකම් කළාම ඒ බව ගිහිල්ලා කිව්වොත්නේ අපේ හිස ගසා දාන්නේ. ඒ නිසා හොරකම් කරපු සැනින්ම කවුරු හරි හොරකම් කරපු බව දැක්කනම් ඔවුන්ව විනාශ කළොත් ඒ පණිවිඩේ රජුරවන්ට යන්න විදිහක් නැහැ. එතකොට අපේ ජීවිත ආරක්ෂා වෙනවා. ඒ නිසා අපිත් තියුණු අවියායුධ සකසා ගන්න එක හොඳයි. තියුණු අවියායුධ සකසාගෙන අපි සොරකම් කළාම යම් කෙනෙක් දුටුවොත් ඒ සියලු දෙනා ඝාතනය කිරීම සුදුසුයි කියලා මහජනයා කල්පනා කළා. කල්පනා කළා හොරකම නැවැත්තුවේ නැහැ. තියුණු අවියායුධ සකස් කරගෙන මිනිසුන් සොරකම් කරලා ඒ සොරකම දුටු සියලු දෙනාම අර තියුණු අවියායුධ වලින් කොටලා කපලා විනාශ කරන්න ඝාතනය කරන්නට පෙළඹුණා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක රාජපුත්‍රයෙක් තමන්ට අර පිය උරුමෙන් ආපු සක්විතිවත් මැනවින් අනුගමනය කරනවා වෙනුවට ඒවා ගිලිහෙන්නට හැරලා ඊට පස්සේ ඒට ප්‍රතිකර්ම යෙදුවේ නැති නිසා අර දිලින්දන්ට ධනය ලබා දුන්නේ නැති නිසා දිලිඳුකම උත්සන්න වුණා. දිලිඳුකම උත්සන්න වෙනකොට ලෝකේ හොරකම නිර්මාණය වුණා. හොරකම නිර්මාණය වුණාට පස්සේ ඝාතනය කියන එක ප්‍රාණඝාතය කියන එක ලෝකෙහි නිර්මාණය වුණා. කුමක් නිසාද? හොරකමෙන් පස්සේ අවියායුධ ලෝකයට නිර්මාණය වුණා. ඒ අවියායුධ නිසා ලෝකයට ප්‍රාණඝාතය කියන එක ඊට පස්සේ ආරම්භ වුණා. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ප්‍රාණඝාතය ආරම්භ වුණාට පස්සේ අර හොරකමත් අවියායුධ සම්පාදනයත් ඊනනතුරුව ප්‍රාණඝාතයත් ආරම්භ වුණාට පස්සේ අර 80000ක් ආයු ඇති මිනිසුන්ගේ දරුවන් අවුරුදු 40000ක් අල්පායුත ඇති අය බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ දැන් මේ කාල පරිච්ඡේදය වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් කියලා අපි මුලින්ම සිහිපත් කළානේ. දැන් මේ විදිහට සොරකම, අවියායුධ නිර්මාණය සහ ප්‍රාණඝාතය පටන් ගත්තට පස්සේ අර 80000ක් ආයු ඇති මිනිසුන්ගේ ආයුෂ අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙලා ඒ පරපුරෙහි දරුවන්ට අවුරුදු 40000ක් පමණක් ආයු ඇති දරුවන් බවට අනුක්‍රමයෙන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් පරිහානියටපත් වුණා. එතකොට දැන් මේ මූලික අසත් ධර්ම, පාප ධර්ම තුන නිර්මාණය වුණාට පස්සේ ලෝකයාගේ ආයුෂ අවුරුදු 40000 දක්වා, පරමාශ අවුරුදු 40000ක් දක්වා ආපස්සට ආවා. ඊට පස්සේ දැන් මේ කාලවකවානුව වෙනකොට නැවතත් මිනිසුන් සොරකම් කරගෙන යනවා. දැන් අර ඝාතනයත් සිද්ධ වෙනවා, මේ සොරකමුත් සිද්ධ වෙනවා. ඔය විදිහට සොරකම් සිද්ධ වුණාට රජු ළඟට මේ පණිවිඩේ යන්නට අවස්ථා අහිමි වෙනවා. කුමක් නිසාද? ඒ සොරකම් කරලා විතරක් නවතින්නේ නැහැ, ඒ මිනිසුන්වත් ඝාතනය කරන නිසා. යම් අවස්ථාවක මේ විදිහට සොරකම් කරපු පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ පණිවිඩයක් නිසා නැවත රජුට රාජපුරුෂයන් ලවා අල්ලා ගන්නට අවස්ථාවක් සැලසුණා. ඒ කවර හේතුවක් නිසාද? අර ඝාතනය කරන නිසා මිනිස්සු ඊළඟට කේලාම් කියන්නට පටන් ගත්තා. ස්වාමීනි, අන්න අසවල් පුද්ගලයා අසවල් තැනින් සොරකම් කළා, ඔහු අහවලුන්ව ඝාතනය කළා, මේ බව හෙළි නොවෙන්නට කියලා ඒ පිළිබඳව තොරතුරු දැනගත්තු අය අර පුද්ගලයාට විරුද්ධව රජු ඉදිරියේ කේලාම් කියන්නට පටන් ගත්තා. දැන් ඔන්න අර ප්‍රාණඝාතයෙන් පස්සේ ලෝකයේහි කේලාම් කීමත් ආරම්භ වුණා. එතකොට ඒ කේලාම් කීම ආරම්භ වුණාට පස්සේ තවත් ආයුෂ
අවුරුදු අඩකින් අඩු වුණා. ඒ කියන්නේ 40000ක් ආයු ඇති සත්වයින් අවුරුදු 20000ක් පරමාශ දක්වා පරිහානියටපත් වුණා. ඊට පස්සේ මේ විදිහට කේලම් කියලා රජුර අල්ලලා දුන්නයින් පස්සේ රජුරෝ ඒ පුද්ගලයාගෙන් අහනවා නුඹ සැබවින්ම මේ සොරකම කළාද? නැහැ ස්වාමීනි මම මේ හොරකම කළේ නැහැ කියලා ඔවුන් බොරු කියන්නට පටන් ගත්තා, මුසා දොඩන්නට පටන් ගත්තා. දැන් තවත් පාප ධර්මයක්, තවත් අසත් ධර්මයක් ලෝකේ හටගත්තා. දැන් මේ පාප ධර්මයේ වර්ධනය වෙනකොට මිනිස්සු නැවතත් ආශයෙන්, වර්ණයෙන්, යසසෙන්, ප්‍රඥාවෙන් පරිහානියටපත් වුණා. පරිහානියටපත් වෙලා අවුරුදු 20000ක් ආයු ඇති සත්වයින් අනුක්‍රමයෙන් පිරිහිලා අවුරුදු 10000ක් පරමාශ ඇති තත්වයට පරිහානියටපත් වුණා. ඊට පස්සේ මේ තත්වයටපත් වෙනකොට මිනිස්සු අනුක්‍රමයෙන් ආශයෙන්, වර්ණයෙන්, සැපෙන්, බලෙන්, ප්‍රඥාවෙන් පිරිහෙනකොට ඔවුන් අතර ශරීර වර්ණයේ ලොකු වෙනසක් ප්‍රකට වෙන්නට පටන් ගත්තා. ඒ වෙනසක් ප්‍රකට වෙනකොට දැන් සමහර පුද්ගලයින්ට පෙනෙනවා Tamanගේ බිරිඳට වඩා අනුන්ගේ බිරිඳ රූප සම්පන්නයි, හැඩරුවෙන් වැඩි, ප්‍රසන්නයි, චවි වර්ණේ ඊට වඩා බබලනවා. මේ ස්වභාවය දැක්කට පස්සේ Tamanගේ බිරිඳ සිටියදීම අනෙකාගේ බිරිඳ සමග කම්සප විඳින්නට මිනිසුන්ගේ සිත් සතන් පෙළඹුණා. අන්න එතකොට කාම මිත්‍යාචාරය කියන එක ලෝකෙහි නිර්මාණය වුණා. අර අවුරුදු 10000ක් ආයු වින්දනය කරපු සත්වයින් මේ කාම මිත්‍යාචාරය නිසා අවුරුදු 5000ක් ආයු ඇති තත්වයට අල්ප මට්ටමට පරිහානියටපත් වුණා. ඊට පස්සේ මිනිසුන් තුල නැවත අර කේලාම් කීම, බොරු කීම වගේම ඊළඟට මිනිසුන් තුල සම්පප්පලාපය සහ පරුස වචන කීම ආරම්භ වෙන්නට පටන් ගත්තා. ඒ කුමක් නිසාද? Tamanගේ බිරිඳ සමග අන්‍ය පුරුෂයෙක් ඇසුරු කරනවා කියලා දැනගත්තාම හසු වුණාම ඒ තැනත්තාට පරුස වචනයෙන් බැනවදින්නට, නිග්‍රහ කරන්නට මිනිස්සු පෙළඹුණා. ඒ පරුස වචනය සහ සම්පප්පලාපය ආරම්භ වුණාට පස්සේ අවුරුදු 5000ක් ආයු ඇති සත්වයින් අවුරුදු 2500ක් ආයු ඇති තත්වයට පරිහානියටපත් වුණා. ඊට පස්සේ මේ මට්ටමටපත් වෙනකොට නැවත මිනිසුන් අවිද්‍යාව, ඒ වගේම විෂම ලෝභය, අවිද්‍යාව කියලා කියන්නේ දැන් ලෝභය සත්වයින් තුල පවතිනවා. අවිද්‍යාවයි කියලා කියන්නේ ලෝභ නොකල යුතු කරුණු කෙරෙහි ලෝභ කරනවා. නුසුදුසු වස්තුන් කෙරෙහි, නුසුදුසු පුද්ගලයන් කෙරෙහි ලෝභ කරනවා. ඒක තමයි අවිද්‍යාව හෙවත් විෂම ලෝභයේ හැටියට දක්වන්නේ. එතකොට අවිද්‍යාව මතුවෙනකොට දැන් සත්වයින් තුල යලිත් වතාවක් අර ආශ තවත් අඩකින් පරිහානියටපත් වුණා. ඊට පස්සේ ව්‍යාපාදය ව්‍යාප්ත වෙන්නට ගත්තා. තවත් අඩකින් අර සත්වයින්ගේ ආශ පරිහානියටපත් වුණා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිය පැතිරෙන්නට ගත්තා. තවත් අඩකින් ආශ පරිහානියටපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය පැතිරී යනකොට තවත් පාප ධර්ම, අසත් ධර්ම තුනක් මිනිසුන් තුළ विद्यमान වුණා. ඒ මොනවද? අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්මය. අධර්ම රාගයයි කියලා කියන්නේ රාගයෙන් ඇලෙන්නට සුදුසු නැති අය සම්බන්ධව රාගයෙන් ඇලෙනවා. ඒ කියන්නේ දැන් ගිහි පුද්ගලයෙකුට එහෙම නැත්නම් ගිහියෙක් හැටියට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන ගුණධම් වඩන කෙනෙකුට තමන්ට ලෝක ධර්මතාවයන් අනුව විවාහ කරගත්තු බිරිඳ සමග, පුරුෂයා සමග කම්සප විදීම අපරාධයක් හෝ අසත් ධර්මයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට එතනත් රාගයක් ඇති වෙනවා. හැබැයි ඒක විෂම රාගයක්, එහෙම නැත්නම් අධර්ම රාගයක් නෙමෙයි. ඒ රාගය හඳුන්වන්නේ ධර්ම රාගය හැටියට. ධර්ම රාගය කියලා කියන්නේ සීලය භේදයටපත් නොවි, ලෝක ධර්මයන් ඉක්මවා යන්නේ නැතිව, ලෝකයට අනර්ථයක් නොකොට, බරපතල පාප ධර්මයක් සිද්ධ කරගන්නේ නැතිව, ලෝකයේ සම්මත වූ ආකාරයෙන් රාගය පවත්වාගෙන යනවා කියන එකයි එතන ධර්ම රාගය කියලා. ඒතර මෙතන අධර්ම රාගය කියලා කියන්නේ තමන්ගේ භාර්යාව කෙරෙහි පමණක් නෙවෙයි, අන්‍ය භාර්යාවන් කෙරෙහි. ඒතකොට තමන්ගේ දියණිය කෙරෙහි, තමන්ගේ මව කෙරෙහි,
තමන්ගේ නැන්දනිය කෙරෙහි, තමන්ගේ ලේලිය කෙරෙහි මේ විදිහට රාගයෙන් නොඇලිය යුතු තැන් කෙරෙහි රාගයෙන් ඇලෙන්නට මිනිසුන් යොමු වුණා. ඒක තමයි අධර්ම රාගයයි කියලා කියන්නේ. ඊට විෂම ලෝභයයි කියලා කියන්නේ ලෝභ කළ යුතු වස්තුන් ඉක්මවා ලෝභ නොකළ යුතු කාරණා පිළිබඳව ලෝභය. දැන් සාමාන්‍යයෙන් ප්‍රතඥ සත්වයා තුළ තමන් සන්තක දේ පිළිබඳව යම්කිසි ඇලීමක් බැඳීමක් ඒවා ආරක්ෂා කර ගන්නට ඕන, පවත්ව ගන්නට ඕන, ඒවායින් සැප විඳින්නට ඕන කියන ආකල්පයක් තියෙනවා. ලෝභය කොහොමත් නිවනට බාධාවක් තමයි. නමුත් ලෝක සම්මත ආකාරයෙන් ලෝභය පැවැත්වීම එක් දෙයක්, ලෝකයේ අසම්මත ආකාරයෙන් ලෝභය පැවැත්වීම තවත් කාරණයක්. ඒතර මෙතන විෂම ලෝභයයි කියලා කියන්නේ ඒ ලෝකයේ අසම්මත ආකාරයෙන් තමන් සතු වස්තුන් කෙරෙහි පමණක් නෙවෙයි අන්සතු වස්තුන් කෙරෙහි ලෝභයෙන් ඇලෙන්නට බැඳෙන්නට, ඒ නිසා මේවා පැහැර ගන්නට, ඒවා වංචනික විදිහට ගන්නට මේ බඳු ක්‍රමවලට මිනිසුන් බහුලව යොමු වෙන්නට පටන් ගත්තා. අධර්ම රාගය, විෂම ලෝභය, ඊළඟට මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියලා කියන්නේ මව මාතෘ ධර්මයේ පිහිටිය යුතුයි, පියා පිතෘ ධර්මයේ පිහිටිය යුතුයි, බිරිඳ පති ධර්මයේ පිහිටිය යුතුයි, සැමියා පතිනි ධර්මයේ පිහිටිය යුතුයි, භික්ෂුව ශ්‍රමණ ධර්මයේ පිහිටිය යුතුයි, රජු රාජ ධර්මයේ පිහිටිය යුතුයි. මේ විදිහට එක් එක්කෙනාට තම තමන්ට ආවේනික ධර්මයක්, ප්‍රතිපදාවක්, භූමිකාවක්, කාර්යභාරයක් පවතිනවා. ඒ කාර්යභාරය ඉක්මවා එහෙම නැත්නම් එය උල්ලංඝනය කරලා එය සම්පාදනය නොකොට වෙනත් ආකාරයෙන් විකෘති විදිහට ක්‍රියා කරනවා නම් එය හඳුන්වනවා මිත්‍යා ධර්මයයි කියලා. ඒතර තමන් පිහිටිය යුතු ධර්මය එක්කෝ අතික්‍රමණය කිරීම, එහෙම නැත්නම් එය සම්පාදනය නොකිරීම. අතික්‍රමණය කිරීම කියලා කියන්නේ ඉක්මවා යාම. එහෙම නැත්නම් එය සපුරා නොගෙන එය පරිපූර්ණ නොකොට ඌන භාවයටපත් වීම. ඌන භාවයටපත් වීමත් මිත්‍යා ධර්මයක්. අතික්‍රමණය කිරීමත් මිත්‍යා ධර්මයක්. එතකොට ලෝකේ මේ කියන පාප ධර්ම තුන, අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්මය උත්සන්න වෙන්න පටන් ගත්තා. මේ පාප ධර්ම තුන උත්සන්න වෙනකොට අර සත්වයින්ගේ ආශ තවත් පරිහානියටපත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 250ක් ආයු ඇති තත්වයට මේ වෙනකොට අනුක්‍රමයෙන් පිරිහිලා පරිහානියටපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මතා තුන පහළ වුණාම, ඒ කියන්නේ අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි පහළ වුණාට පස්සේ මිනිස්සු මවට සලකන්නේ නැතුව යනවා, පියාට සලකන්නේ නැතුව යනවා. මව කෙරෙහි ගෞරවයක් නැහැ, පියා කෙරෙහි ගෞරවයක් නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයින් කෙරෙහි ගෞරවයක් නැහැ. විවිධාකාරයෙන් ඒ අයට නිග්‍රහ වෙන විදිහට කටයුතු කරනවා. ඒ වගේම Tamanගේ කුලයේහි වැඩිහිටියන්ට ගෞරවයක් නැහැ, කුල දෙටුවන් පුදන්නේ නැහැ. මේ අසත් ධර්ම ටික උත්සන්න වෙනකොට අවුරුදු 250ක් ආයු ඇති සත්වයින් අවුරුදු 100ක් පරමාශ ඇති දුර්වල තත්වයට පරිහානියටපත් වුණා. මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනෝ අනුක්‍රමයෙන් මේ සත්වයින් පරිහානියටපත් වෙලා ක්‍රමක්‍රමයෙන් මේ පාප ධර්ම සියල්ල උත්සන්න වෙනකොට ඒ අවුරුදු 100ක් වැනි ආයු කාලයත් ටිකෙන් ටික අවම වෙලා අර අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය කියන මේ ධර්ම උත්සන්න වෙනකොට මවට නොසලකීම, පියාට නොසලකීම, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නොසලකීම කියන මේ අසත් ධර්ම උත්සන්න වෙනකොට අර අවුරුදු 100ක් ආයු ඇති සත්වයින් අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙලා අනාගතයේ යම් දිනක අවුරුදු 10ක් පරමාශ ඇති තත්වයට මේ සත්වයින්ගේ ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. ඒ 10 වර්ෂයක් පරමාශ ඇති තත්වයටපත් වෙනකොට ඔවුනොවුන්ට මනුෂ්‍ය ධර්ම කියන ඒවා මේ මනුෂ්‍ය සමාජයේහි මතු කරන්නට, හොයන්නට තැනක් නැති මට්ටමට පරිහානියටපත් වෙනවා. පිනය කියන කාරණේ, පිනය කියන වචනයක්වත් අසන්නට නැති තත්වයටපත් වෙනවා. එහෙමනම් පින් කිරීම පිළිබඳ කවර කතාවද කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම ඔවුන්ට ඒ අවුරුදු 10ක් පරමාශ වෙනකොට අවුරුදු 5ක් වයස ඇති කාන්තාව තමයි විවාහ ජීවිතයට පත් වෙන්නට සුදුසුකම් ලබන්නේ.
ඒ වගේම මේ කාල පරිච්ඡේදය වෙනකොට ඔවුන්ට ඒ විවාහය සම්බන්ධව ලෝක සම්මත නීති රීති හෝ සම්මුති හෝ කිසිවක් නැති මට්ටමට සාමාන්‍යයෙන් තිරිසන් සත්වයින්ගේ මට්ටමට තමන්ගේ මවද තමන්ගේ නැන්දනියද තමන්ගේ දියණියද තමන්ගේ මහප්පාගේ බිරිඳද තමන්ගේ බාප්පාගේ බිරිඳද තමන්ගේ ගුරුවරයාගේ බිරිඳද ඒ කවුරු වුණත් තමන්ට කම්සප විඳීම සඳහා අවශ්‍යයි කියලා හිතුනොත් ඒ අය එකතු වෙලා කම්සප විඳින මට්ටමට සතා සිව්පාවාගේ මට්ටමට ලෝක ධර්මයන් ඉක්මවා ක්‍රියා කරන තැනකට අර අවුරුදු 10ක් ආයු ඇති වයස් මට්ටමේදී සත්වයින් පරිහානියටපත් වෙනවා. ඒ කාලවකවානු වෙනකොට ලෝකේ රස අතුරුදහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාලවකවානුවේ අපි ප්‍රනීත එහෙම නැත්නම් සියුම් කය පෝෂණය කරන ආහාර හැටියට හඳුනා ගන්න ගිතෙල් ඒ වගේම වෙඬරු මී සකුරු මෙබඳු දේවල් අතුරුදහන් වෙනවා. එපමණක් නෙමෙයි ලුණු රසය පවා ලෝකයෙන් මේ කාලවකවානු වෙනකොට අතුරුදහන් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අද අපි දකිනවනේ සමස්ත මුහුදම ලුණු රසයෙන් යුක්තයි. එතකොට දැනට මිනිස්සුන්ගේ පරමාශ දැන් ලංකාවේ නම් අවුරුදු 70 72 වගේ මට්ටමක තවම රඳා පවතින. එතකොට මෙහෙම අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 120ක් පමණ. එතකොට අවුරුදු 120ක් ආයු ඇති සත්වයින් දැන් මේ වසර 2500ක් ගත වෙනකොට අවුරුදු 70ක් දක්වා පරිහානියටපත් වෙලා තියෙනවා. එතකොට අවුරුදු 2500ක් ඇතුළත මිනිස්සුන්ගේ ආශා අවුරුදු 50කින් පමණ අවම වෙලා තියෙනවා. එතකොට තව වසර 2500ක් යනකොට ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ පරිසමාප්ත කාලය එළඹෙනකොට මිනිසුන්ගේ පරමාශ අවුරුදු 20කට වගේ ආසන්න වෙන්න පුළුවන්. එතකොට ගෞතම සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙනවා. ඒ කාලවකවානුව වෙනකොට අතුරුදහන් වෙනවා කියන එකේ තේරුම ඒ ධර්මයේ පිළිපදිමින් ප්‍රයෝජන ගන්නට පුළුවන් ශක්තිය ඇති නුවණ ඇති ප්‍රතිපදාවක් ඇති මිනිසුන් ලෝකේ නැතුව යනවා. ඒ මට්ටමට අසත් ධර්මයේම බලවත් වෙනවා. සත් ධර්මයේ යටපත් වෙලා. ඉතින් ඒ මට්ටමටපත් වෙනකොට අනුක්‍රමයෙන් පිරිහිලා තමයි අර පරමාශ දස වර්ෂයක් ඇති තත්වයට පරිහානියටපත් වෙන්නේ. එතකොට ඒ කාලවකවානුව වෙනකොට රසයන් අතුරුදහන් වෙලා මනුෂ්‍ය ධර්ම අතුරුදහන් වෙලා ගුණ ධර්ම අතුරුදහන් වෙලා ඒ වගේම ඔවුනොවුන් අතර තියෙන සියලු සමාජ ධර්මතාවයන් උල්ලංඝනය කරගෙන සතා සිව්පාවා වගේ හැසිරෙන තවත් එක සත්ව කොට්ටාශයක් බවට පරිවර්තනය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාල පරිච්ඡේදයේ තුල එක්තරා කාලවකවානුවක් ගොඩ නැගෙනවා. මිනිසුන්ට ඔවුනොවුන් කෙරෙහි මෘග සංඥාව ඇති වෙන. මෘග කියලා කියන්නේ සත්වයා. සත්ව සංඥාව. එතකොට තථාගතයන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා මහණෙනි හරියට මුව වැද්දෙක්. ඒ කියන්නේ සත්තු මරණ දඩයක්කාරයෙකුට සතෙක් දැක්කහම කෙබඳු අදහසක්ද ඇති වෙන්නේ? ඌ පැන ගන්නට කලින් කොහොම හරි මරා ගන්නට ඕන කියන අදහසක් එන්නේ. එහෙම අදහසකින් ලුහු බැඳගෙන ගිහිල්ලා කෙසේ හෝ අර සත්වයාගේ ජීවිතය අවසන් කරන්නට ඔහු පුළුවන් උපරිම උත්සාහයක් ගන්නවා. අන්න ඒ වගේ මහණෙනි එක්තරා කාල පරිච්ඡේදයක් එනවා මේ මෘග සංඥාව උත්සන්න වෙලා Taman දකින අය හරියට අර මුවවැද්දෙකුට තිරිසන් සතෙක්ව එහෙම නැත්නම් Tamanට ගොදුරක් පෙනෙන්නා වගේ අර Tamanට පෙනෙන හැම මිනිස්සෙක්ම Tamanගේ ගොදුරක් හැටියට එහෙම නැත්නම් ඝාතනය කළ යුත්තේක් හැටියට දැඩි ආවේගයකින් දැඩි කෝපයකින් දැඩි වෛරයකින් අනුන් නසන්නට ඉදිරිපත් වෙනවා. පිටුතුනේ මේක අපට සාමාන්‍යයෙන් තේරෙන විදිහට කිව්වොත් දැන් මේ ලෝකයේ තුල මේ ආගම්වාද වර්ගවාද කළු සුදු ભેද මේ නොයෙක් ඒවා උත්සන්න වෙමින් ගිහිල්ලා තමන්ට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෙක් ජාතියෙන් හරි ආගමෙන් හරි වර්ණයෙන් හරි ප්‍රතිවිරුද්ධ කෙනෙක් දකිනකොටම ඔවුන් තමන්ට කිසිම හතුරුකමක් කරලා නැහැ. නමුත් මොහු මගේ හතුරේ. මොහු මට හානියක් කරයිද දන්නේ නැහැ කියන මට්ටමකට අනේකා කෙරෙහි සැක කරන බිය උපදින ඒ වගේම අනේකා පිළිබඳව ප්‍රතික්ෂේප කරන මනෝභාවයන් අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා.
දැන් අපිට මතකයි ලංකාවේ වසර 30ක් පමණ යුද්ධයක් පැවතුණා. එහි අවසාන භාගය වෙනකොට සිංහලායට දමිලාය දකින්නකොට දමිලායට සිංහලාය දකින්නකොට තමන්ට කරපු මුකුත් හතුරුකමක් නැහැ. හතුරුකම් කරන්නේ වෙනම කණ්ඩායමක්. නමුත් මේ සාමාන්‍ය ගමේ ඉන්න මිනිස්සෙක් දකිනකොටත් මේ අපේ හතුරෙක්ය කොයි වෙලේ අපට හානි කරයිද දන්නේ කොතන බෝම්බයක් තියලා යයිද දන්නේ කොයි වෙලේ විනාශ කරයිද දන්නේ මේ මට්ටමකට ඒ ජන වර්ගයේ කවුරු දැක්කා වුණත් වෛරයක් කෝපයක් ද්වේෂයක් මෘග සංඥාවක් ඇති වෙන මට්ටමට කලක් යද්දී සංකල්පනා වර්ධනය වෙමින් පැවතුණා. අන්න ඒ වගේ ඒ දසවස් ආයු ඇති තත්ත්වයටපත් වෙනකොට තමන්ගේ මව දුටුව වුණත් තමන්ගේ පියා දුටුව වුණත් තමන්ගේ සැමියා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවා තමන්ගේ දියණිය මේ කවුරු දැක්කා වුණත් මේ තැනැත්තා මාව නසන්නට කලින් මම ඔහු නැසිය යුතුයි කියන මේ සංඥාව ප්‍රබල විදිහට උත්සන්න වෙනවා. ඉතින් මේ කාල වකවානුව ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙන්නෙක් එක තැනක හිටියොත් දිවි බේරා ගන්නේ නැහැ. නිසා මේ කාරණය දැනගන්නා දෙවියන්ගේ උපකාරයෙන් සහ Tamanගේ බුද්ධිය මෙහෙवला මේ කාරණය දැනගන්නා නුවණැති යම්තම් හෝ නුවණ රැකිලා තියෙන මිනිස්සු ගෘහවාසය අතහැරලා වනලැහැබ් වලට රිංගාගෙන කැලෑවල ගල්ලෙන්වල හුදකලා තැන්වල තම තමන් වෙන්ව තනි තනියෙන් ජීවිත රැක ගන්නට උත්සාහ කරනවා. දැන් මේ කාලවකවානුවේ අපිට හුදකලා වෙන්නට ක්වොරන්ටයින් වෙන්නට කියලා කියන්නේ මේ වෛරසයෙන් රැකෙන්නනේ. අන්නේ වෛරසය පැතිරෙන්නා වගේ දෙදෙනෙක් ළඟ හිටියොත් ඔවුනොවුන් විනාශ කරගෙන යන විදිහට මේ මෘග සංඥාව වැඩෙනවා. ඒ වැඩෙනකොට හුදකලා වුණොත් පමණයි ජීවිතේ රැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යන්තම් සිහිබුද්ධිය තියන අය අර සමාජයෙන් ඈත් වෙලා පුළුවන් හැටියට හුදකලා වෙලා වනාන්තරයේ අල පළවැල් ආදිය අනුභව කරලා භුක්ති විඳලා කෙසේ හෝ ජීවිතේ රැක ගන්නට උත්සාහවත් වෙනවා. ඒ සතියක පමණ කාලයක් මේ කාල පරිච්ඡේදයේ පවතිනකොට එක් සතියක් ඇතුළත සියලුම දෙනා ඔවුනොවුන් කා කොටාගෙන විනාශ වෙනවා. අවසන අර වනලැහැබ්වල ගල්ලෙන්වල හුදකලා වෙලා හිටපු අය යලිත් සමාජයට ඇවිදින් බලනකොට Tamanගේ අඹු දරු ඥාති මිත්‍ර සියලු දෙනා එකට කා කොටාගෙන සියලු දෙනා විනාශ වෙනවා. අර ඉතිරි වෙලා හිටපු පිරිස ඔවුනොවුන් මෝන බලලා අපට මහත් වූ භාග්යක් සිද්ධ වුණේ අපි යන්තම් අපේ ජීවිතේ රැකගත්තා. ඇයිද අපට මෙහෙම විනාශයක් වුණේ කියලා ඔවුනොවුන් කතිකාවත් කරලා අපි Tamanගේ ජීවිතේ වෙනුවෙන් අනුන්ගේ දිවි තොර කරන්නට ඉදිරිපත් වුණු නිසායි ප්‍රාණඝාතයට පෙළඹුණු නිසායි අපට මේ විනාශය උනේ. ඒ නිසා අපි නැවත ධර්මයක පිහිටනවා නම් හොඳයි කියලා මේ ඉතිරි වෙලා ඉන්න ටික දෙනා කතිකාවත් කරගන්නවා. අපි ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ මේ ධර්මෙහි පිහිටමු කියලා අර ටික දෙනා යලිත් කතිකාවත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න නැවත වතාවක් පළවෙනි වතාවට මහා ජන සම්මතය තුළින් ජනහදවත් තුළ සද්ධර්මය ආරම්භ වෙන්නට මුල පිරෙනවා. ලෝකයේහි මනුෂ්‍ය ධර්මය තුළින් සද්ධර්මය ආරම්භ වෙන්නට යම්කිසි පසුබිමක් හැදෙනවා. අපි ප්‍රාණඝාතයෙන් වළකිමු කියන සම්මුතියට එනවා. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ධර්මයේහි පිහිටිය තැන් පටන් අර අවුරුදු 10ක් ඇති මිනිස්සෙයින්ට අනුක්‍රමයෙන් තමන්ගේ දරු පරම්පරාව පරපුරෙන් පරපුරට ආයුෂ වර්ධනය වෙලා අවුරුදු 20ක් ආයු ඇති තත්වයට නැවත සංවර්ධනය වෙනවා. ඊට පස්සේ නැවතත් ඔවුන් අපි සද්ධර්මයේ පිහිටිය යුතුයි කියලා අදත්තා දාණයෙන් වළකිනවා. නැවතත් අර අවුරුදු 20ක් ආයු ඇති සත්වයින්ට ඔවුන්ගේ පරපුර අනුක්‍රමයෙන් සංවර්ධනය වෙලා අවුරුදු 40ක් ආයු ඇති තත්වයට වර්ධනය වෙනවා. අපි කාම මිත්‍යාචාරයෙන් වළකිමු කියලා තුන්වෙනි සිල්පදයේ ආරක්ෂා කරනකොට නැවත ඔවුන් අවුරුදු 80ක් ආයු ඇති තත්වයට ඔවුන්ගේ පරම්පරාව අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර මුලින් ආශ පිරිහෙන ආකාරය පැහැදිලි කළා වගේ අනුක්‍රමයෙන් එකින් එක මේ දස කුසල කර්මපතයන් අර මුලින් සඳහන් කළේ දස අකුසල කර්මපතයන් සමාදන් වෙන්න ඒ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරිහුණා.
දැන් මෙහිදී තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ තමන්ගේ දුර්වලකම වටහා ගත්තට පස්සේ යලිත් මිනිසුන් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචයෙන්, පරුස වචනයෙන්, ඒ වගේම සම්පප්පලාපයෙන්, අවිද්‍යාවෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් මේවායින් ආරක්ෂා වෙනකොට ආශ දෙගුණ වෙමින් ඔවුන්ගේ પરම්පරා වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ආශයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්. ඊට පස්සේ ඔවුන් අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ඊළඟට මවට සැලකීම, පියාට සැලකීම, කුලදෙටුවන්ට, වැඩිහිටියන්ට සැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීම ආදී මේ සියලු මනුෂ්‍ය ධර්ම, ගුණ ධර්ම උත්සන්න වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන අනුක්‍රමයෙන් ආයුෂ දෙගුණ වෙලා යලිත් අවුරුදු 80000ක් ආයු ඇති තත්වයට මනුෂ්‍ය වර්ගයාගේ ආයුෂ සංවර්ධනය වෙනවා. මෙන්න මේ කාල පරිච්ඡේදය වෙනකොට දඹදිව් තලයේ කේතුමති කියන මහත් වූ සමෘද්ධිමත් රාජධානියක් ඇති වෙනවා. එහි සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. ඒ සක්විති රජුන්ගේ පුතණුවන් හැටියට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙලා උතුම් වූ සම්මා සම්බුදු පදවි ලබලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ යම්සේද ඒ ආකාරයෙන් ලොවට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ලෝකයා සසර දුකින් එතර කරන්නට කටයුතු කරනවා. මහණෙනි, යමෙක් තමන් පිහිට කොට වාසය කළාද, ධර්මයේ පිහිට කොට වාසය කළාද, ඒ ධර්මයේ පිහිට කොට තමන් පිහිට කොට වාසය කිරීම නිසාම මේ මනුෂ්‍ය වර්ගයා සුරක්ෂිත වෙනවා. යමෙක් තමන් පිහිට කොට වාසය නොකරයිද, ධර්මයේ පිහිට කොට නොගනීද, ඒ හේතුව නිසාම මේ මනුෂ්‍ය වර්ගයාගේ පරිහානිය සිද්ධ වෙනවා. ඒ නිසා මහණෙනි, තමන්ට අදාළ ධර්මයේ පිහිටන්න, තමන්ට අදාළ ක්ෂේත්‍රය හඳුනා ගන්න, තමන්ට අදාළ භූමිකාව හඳුනා ගන්න, ඊට අදාළ ධර්මයේ පිහිටලා ගුණධම් ඇතුව ධර්මයේ පිළිසරණ කොට වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ විදිහට චක්කවර්ති සීහනාද සූත්‍රයේහි තථාගතයන් වහන්සේ අතීත ප්‍රවෘත්තියකින් ආරම්භ කොටගෙන වර්තමානයටත්, වර්තමානයෙන් අනාගතයටත් මේ කාලත්‍රය සම්බන්ධ කරලා මනුෂ්‍ය වර්ගයාගේ සමෘද්ධිමත් වකවානුවකින් අතිශය පරිහානියටපත් වෙන්නේ කෙසේද, යලිත් ඒ පරිහානි කර අඩියේ ඉඳලා නැවත මනුෂ්‍ය ධර්ම, ගුණ ධර්ම හේතු කොටගෙන, සද්ධර්මයේ හේතු කොටගෙන යලිත් ආශයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩිලා සම්මා සම්බුදු කෙනෙකුගේ පිහිට ලබන මට්ටමට මනුෂ්‍ය වර්ගයා සංවර්ධනය වෙන ආකාරය චක්කවර්ති සීහනාද සූත්‍රයේ පැහැදිලි කරනවා. ඉතින් තවත් සූත්‍රවල මේ ලෝකය විනාශ වෙන ආකාරය සහ නැවත ඇති වෙන ආකාරය බුදුහාමුදුරෝ දේශනා කරනවා. නමුත් මේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ පැහැදිලි කරන්නේ ලෝක විනාශයක් ගැන නෙමෙයි, මනුෂ්‍ය වර්ගයාගේ පරිහානිය සහ නැවත සංවර්ධනය පිළිබඳව. එතකොට මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙන තෙක් ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනි. මොකද මේ මහා භද්‍ර කල්පයක්, මේ මහා භද්‍ර කල්පයේ මේ පෘථුවිය පහළ වෙලා තියෙන්නේ බුදුවරු 5 දෙනෙකුට පහළ වෙන්නට ආයු ඇතිව. ඒ තමයි කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී කියන මේ බුදුවරු 5 දෙනා. ඒතර දැන් මේ බුදුවරු 4 දෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවා. තව මෛත්‍රී නැමැති බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන තෙක් මේ පෘථුවිය, මේ ලෝකය විනාශ වෙන්නේ නැහැ. එතෙක් සත්වයාගේ පරිහානිය සිද්ධ වෙලා, සත්වයා වඳ වෙලා විනාශ වෙලා ගිහිල්ලා යලිත් මේ මිනිස්යාගේ මූල බීජයෙන් නැවත ධර්මයේ පිහිට කොටගෙන, තමන් පිහිට කොටගෙන මේ සද්ධර්මය ආරම්භ වෙන ආකාරයයි තථාගතයන් වහන්සේ මේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඉතින් ජනක මහත්මයා අපට යොමු කරලා තිබිච්ච එක් පැනයක් තමයි මේ සිදුවෙමින් පවතින දේවල් දිහා බලනකොට මේ ලෝකයේ අවසානයේ ආරම්භයක්ද කියන එක ඇත්තටම ලෝක විනාශයක ආරම්භයක් නෙවෙයි, මනුෂ්‍ය වර්ගයාගේ පරිහානියේ ආරම්භයයි කියලා කියන්නට බෑ. ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ අර කියන චක්‍රවර්ති රජුරෝ චක්‍රවර්ති වත් වලින් පිරිහුණු තැනයි ආරම්භය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඇති වෙන්නේ ආරම්භය නෙමෙයි, එහි එක්තරා පරිහානිදායක තවත් යුගයක් මේ අපි පසු කරමින් ඉන්නේ.
අර සක්විති රජුරෝ ධර්මයෙන් සමෘද්ධිමත්ව තියෙන කාලේ ඒ තමන් පිහිටිය යුතු සද්ධර්මයේහි තමන් පිහිටිය යුතු පීතෘ ධර්මයේහි නොපිහිටීම තමයි ඒ නොපිහිටීම නිසා දිලින්දන් විසින් සොරකම ආරම්භ කරපු තැන තමයි මේ අසත් ධර්මයේ මනුෂ්‍ය වර්ගයාගේ පරිහානිය මනුෂ්‍ය ධර්මයන්හි පරිහානිය ආරම්භ වුණේ. එසේ ආරම්භ වෙලා දැන් මේ පවතින කාලවකවානුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර දස වර්ෂයක් ආශ ඇති තැනට පිරිහෙන්නට පෙර ආතුව අවස්ථාව. ඒ කියන්නේ අවුරුදු 100ක් ආයු ඇති ඒ අවසාන තලයට ඊට ඉහළින් අවස්ථාවේ තමයි දැන් මේ මනුෂ්‍ය ලෝකය අද කාලේ පවතින බව අපට හඳුනා ගන්නට තියෙනවා. ඒ කියන්නේ අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය කියන මේ ධර්මතා තුනෙන් පරිහානියටපත් වෙලා අනුක්‍රමයෙන් මවට නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නොසලකීම ආදී මේ ධර්මතා ටිකෙන් ටික මතුවෙමින් පවතින කාලය. ඉතින් මේ தත්ත්වය උත්සන්න වෙන්න තමයි අර දසවස් ආයසට පිරෙන්නේ. ඒ කාලවකවානුව වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එදා මව්පියන්ට සලකන පුද්ගලයා පූජාවට පාත්‍ර වුණා, ගෞරවයට පාත්‍ර වුණා. ඒ දසවස් ඇති තැනට පිරිහෙනකොට මවට හානි කරන, මවට නිග්‍රහ කරන, පියාට නිග්‍රහ කරන, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නිග්‍රහ කරන, වැඩිහිටියන්ට නිග්‍රහ කරන, ඔවුන්ට හානි කරන පුද්ගලයා තමයි සමාජයේ ඉහළම පිළිගත යුතු පූජාර්හ පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට සද්ධර්මය වල් වැදිලා අසත් ධර්මයේ පූජනීය තත්වයට අනුක්‍රමයෙන් පත් වෙනවා. දැන් මේ කාලවකවානුව එහි අවසන් කඩයිමට ආසන්න වෙච්ච දෙවනි පියවරෙහි මේ අපි ජීවත් වෙන්නේ කියලා කියන්නට පුළුවන්. ඒ නිසා මේ අවසානයේ ආරම්භය නෙමේ අවසානයේට ලං වෙච්ච ඊට ඉහළින් තියෙන දෙවන පියවරයි කියලා තථාගතයන් වහන්සේගේ අනුශාසනාවට අනුව අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඔය විදිහට පවතින මනුෂ්‍ය වර්ගයාගේ උස් පහත් වීම මත තථාගතයන් වහන්සේ දේශනා කරන එකම රැකවරණය අනුන්ගේ රැකවරණය නොවේ, අනුන්ගේ පිහිට නෙමේ. මේ ධන ධාන්‍ය කෙත්වතු ඉඩකඩම් ආදී දිවි පැවැත්වීම සඳහා පමණයි. නමුත් අපට පිහිට පිණිස රැකවරණය පිණිස පවතින්නේ සද්ධර්මයේ පමණයි. ඒ කෙමදු සද්ධර්මයක්ද? තමන්ගේ පීතෘ උරුමයෙන් උරුම වුණු, මනුෂ්‍ය සංහතියට උරුම වුණු, සමාජ ධර්මතා මත තමන්ට උරුම වුණු, තමන්ගේ භූමිකාවට උරුම වුණු තමන්ට අදාළ ධර්මය. අපි මේ මනුෂ්‍ය ලෝකයේ උපන්නා අපි හැමදෙනාටම උරුම වෙච්ච ධර්මයක් තියෙනවා. ඒ තමයි මනුෂ්‍ය ධර්මය. කුමක්ද මනුෂ්‍ය ධර්මය? මා පමණක් නොවේ, අන් අයත් ලෝකේ ජීවත් වෙන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයට යහපත කරන්නට මා උනන්දු වෙන්නට ඕන කියන මේ ආකල්පය මත ගොඩ නැගෙන පංචශීල ප්‍රතිපදාව තමයි මනුෂ්‍ය ධර්මය. එතකොට මේ මනුෂ්‍ය ධර්මයේ මත අපි රැකෙන තාක්කල් අපේ භූමිකාව තුළ, අපේ පිය උරුමය තුළ, අපේ දහම තුළ අපි සුරක්ෂිත වුණා වෙනවා. එයින් අපි ගිලිහෙනවද? එදාට අපට අපේ සරණ නැති වෙනවා, අපට ධර්මයේ සරණ නැති වෙනවා. ඉතින් අද ලෝකයේ සිදුවෙමින් පවතින්නේ බහුලව ඒ කාර්යයි. ඒ නිසා මිනිසුන්ට තම තමන්ගේ පිහිට නැති වෙන, දහමෙහි පිහිට නැති වෙන తত্ত্বය අනුක්‍රමයෙන් උත්සන්න වෙලා තමයි අර මෘග සංඥා පහළ වෙලා ඔවුනොවුන් විසින්ම ඔවුනොවුන් වනසා ගන්නා තැනකට පරිවර්තනය වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විනාශයෙන් යම් තාක් රැකෙන්නට පුළුවන් නම් රැකෙන්නට පුළුවන් එකම ක්‍රමය අනුන් පිහිට කොටගෙන නෙවෙයි, ධර්මයේ පිහිට කොටගෙන, තමන් පිහිට කොටගෙන ක්‍රියාත්මක වීමයි කියන බව. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මය සරණ කොටගෙන පිහිට කොටගෙන ඒ ධර්මය කියලා කිව්වෙන් පස්සේ ගොඩාක් ඈතට මුළු ත්‍රිපිටක ධර්මයේ ගැනම හිතන්න බැරි වුණාට අවම වශයෙන් මනුෂ්‍ය ධර්මය කියලා කියන්නේ පංචශීල ප්‍රතිපදාව. ඒ පංචශීල ප්‍රතිපදාව මත පිහිටලා තම තමන්ගේ භූමිකාවට අදාළ ධර්මයේ, තමන් භාර්යාවක් නම් පති ධර්මයේ මත, පති වෘත්තාව. ඊළඟට තමන් සැමියෙක් නම් පතිනි ධර්මයේ මත, තමන් මවක් නම් මාතෘ ධර්මයේ මත, තමන් පියෙක් නම් පිතෘ ධර්මයේ මත. එතකොට තමන් භික්ෂුවක් නම් ශ්‍රමණ ධර්මයේ මත. එතකොට තමන් ගිහියෙක් නම් ගිහි සාමීචි ප්‍රතිපදාවන්. ඒ තමන්ට අදාළ ධර්ම කොටාශය මනවින් හඳුනාගෙන ඒ මත පිහිටලා පංචශීල ධර්මය, මනුෂ්‍ය ධර්මය
පදනම් කොටගෙන මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ Tamanටත් ලෝකයටත් අර්ථවත් විදිහට ගත කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන බාලසූරිය පවුලත් නුගේගොඩ වෙසෙන බාලසූරිය පවුලත් එකතු වෙලා පින්කමේ ආරමුණු හැටියට දක්වලා තිනවා. මේ මාස 14 වෙනි දිනේ උපන් දිනයේ සමරන ලද විනුද්ධී බාලසූරිය දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ධර්ම අවබෝධය ලැබමින් සසර දුකින් ඉක්මනින් අත් මිදීමට මේ කුසල් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම දෙමව්පියන් වන විමල් බාලසූරිය සහ තිලකා බාලසූරිය මව්පියන්ට ඒ වගේම සෝමා මඩවල මෑණියන් සහ පියදාස පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද සෝයා පවුලෙහි සියලු දෙනාටම ඒ අයගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ආශිර්වාද කිරීම. සම්බන්ධ වුණු සහයෝගය දැක්වූ සියලු දෙනාටම යහපත සැලසේවායි ආශිර්වාද කරමින් අද දවසේ ජනක බාලසූරිය මහත්මයාත් ඒ වගේම දුලානේ බාලසූරිය මහත්මියත් එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අය මූලික වෙලා ඒ පවුල්වල සියලු දෙනාම සම්බන්ධ කරගෙන හිතවතුන් සම්බන්ධ කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ මූලිකත්වයේ ගත්තු පින්නතුන්ටත් සහ සම්බන්ධ වුණු හැම දෙනාටමත් දායකත්වයෙන් දරන හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ කුසලයේ කාන්තෙන් යහපත පිණිස පවතිනවා. අප හැම දෙනා විසින්ම සිද්ධ කරගත්තු මේ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. ජන්මදිනයේ සමරන ලද විනුද්ධී බාලසූරිය දියණියටත් ඒ ආදරණීය මව්පියන් ඇතුළු සෑම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනක්